අමල් විසින් ආයතනයක කළ සංගීත භාණ්ඩයක් වෙනුවෙන් ආයතනයක නෙවෙයි පුතේ ආනයනය කළ සංගීත භාණ්ඩයක් වෙනුවෙන් 140ක තීරුබදු මුදලක් ගෙවීමෙන් පසු එහි වටිනාකම රුපියල් 84000ක් විය. තීරුබද්දෙන් පස්සේ වටිනාකම. තීරුබදු ගෙවීමට පෙර මිල කොපමණද? දැන් පුතේ පෙර මිල හොයනකොට අපි දැනගන්න ඕන ආනයනික වටිනාකම දන්නේ. හැබැයි තීරුබද්ද 140යි. බද්දෙන් පසු වටිනාකම රුපියල් 84000යි. අපෙන් අහන්නේ බද්දට පෙර මිල. බද්දට පෙර. ඔන්නෝක තමයි දැනගෙන ඉන්නවා. හරි. කීයක් වෙයිද? දැන් කියන්න. බද්දට පෙර මිල බද්ද ගැහුවාම තමයි 84000. බද්දට කලින් එක් දන්නේ. කෙටි ක්‍රමයක් තියෙනවා මේක හදන්න. කෙටි ක්‍රමයක් තියෙනවා හදන්න. ක්‍රම දෙකක් තියෙනවා. කෙටි ක්‍රමයක් තියෙනවා හදන්න. දන්නවද? 84000 ගුණ කරන්න ඕන පුතේ බද්දට පෙර මිල හොයන්න නම් උඩයට මාරු කළා. කීයෙන්ද? 140න් 100න්. මටත් දන්නේ නැහැ ක්‍රමේ. ඔන්නෝක තමයි ක්‍රමේ. 100ට 140න් ගුණ කරොත් එන්නේ බද්දට පසු වටිනාකම. මෙන්න මේ බද්දට පසු වටිනාකම හොයන්න 100ට 140න් ගුණ කරනවා. බද්දට පෙර වටිනාකම හොයන්න 140න් 100න් ගුණ කරනවා. පැහැදිලිද? ඔක හොඳට මනසේ තියාගන්න ළමයි. ඒ මොකක්ද දන්නවද? ඔය ක්‍රමය ළමයි පටලවනවා. 11 ළමයි තුන් පටලවනවා. සාමාන්‍යයෙන් බද්දට පසු මිල හොයන්නේ මෙහෙමයි. බද්ද හරි මොකක් හරි පසු මිල හොයන්නේ මෙහෙමයි. නැත්නම් විකුණුම් මිල නම් විකුණුම් මිල. x ගුණ කිරීම 100ට අපි කියමුකෝ 10යි කියලා 110යි. බද්දට පසු මිල හොයන්නේ. බද්දට පෙර මිල හොයන්නේ x ගුණ කිරීම 110න් 100. ඔන්න ළමයි. මේක විකුණුම් මිල මේක ගත් මිල එහෙම ගන්නත් පුළුවන්. විකුණුම් මිල ගත් මිල අන්න එහෙම හිතන්නත් පුළුවන්. right. මෙන්න මේක සුළු කරාම පුතේ උත්තරේ එනවා. කැපෙමුනේ බිඳුවට කැමති බිඳුවක් කපන්න. 14යි 84යි කැපෙනවා. 14ට 1යි 84ට 14 ඒවා 6යි. 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් රුපියල් 60000ක් එනවා. ඔක තමයි උත්තරේ. මෙන්න මේක හොඳට ඔළුවේ තියාගන්න. මේ විදිය හොඳයි කියලා බලමු. හරිද? right. එනම් බද්දට පසු මිල හොයන විදියයි පෙර මිල හොයන විදියයි ඔයගොල්ලෝ මතකයේ තබා ගන්න. හරි. ඊළඟට ඒකෙම කොටසක කියනවා පුතේ එම සංගීත භාණ්ඩය රුපියල් ලක්ෂයකට විකිණීමට තීරණය කළයි. 84000යි බද්දට පසු මිල ඒක විකුණන්න තීරණය කළා තියෙන ළමයි ලක්ෂයකට. විකුණුම් මිලෙන් 100ට 10ක් එකතු කළ අගය මත බදු එකතු වේ නම් පාරිභෝගිකයාට භාණ්ඩය මිලදී ගැනීමට කොපමණ මුදලක් වැය වේද? ඔයාලා දන්නවද? එකතු කළ අගය මත බද්ද. මේකට කියනවා වැට් බද්ද කියලා. හරියට කියවන්න ළමයි වැට් බද්ද. හරි නේද? එතකොට එකතු කළ අගය මත බදු. මොකද්ද මේ වැට් බද්ද? මේ භාණ්ඩය දැන් අන්තිමටම ෆයිනලි විකුණන්න හදන්නේ ලක්ෂයට. ලක්ෂයට තමයි දෙන්න හදන්නේ. ඔන්න ඔය ලක්ෂයට දෙන්න හැදුවට මේ ලක්ෂයට අය කරනවා පුතේ වැට් බද්ද. වැට් එක. වැට් සමග විකුණුම් මිල.
ඒක තමයි අහන්නේ. ලක්ෂය ගුණ කරන්න ඕන වැට් බද්ද හොයන්න 100ට 12න්. ඒකත් චුට්ටක් මතක් කරගන්න. 100ට 12න් ගුණ කරොත් ඔය කියන ලක්ෂය අපිට ලැබෙන්නේ වැට් බද්ද. කෙලින්ම විකුණුම් මිල පාරිභෝගිකයට ලැබෙන මිල හොයන්න නම් මොකද කරන්නේ? ඔන්න මට හරියට දෙන්න පුතේ හොඳ උත්තරයක්. කවුරු ලක්ෂය 100ට 12න් ගුණ කරොත් එන්නේ ලක්ෂයට අය කරන බද්ද. එහෙම නැතුව එක සැරේටම විකුණුම් මිලම හොයන්න ක්‍රමයක් කියන්නේ. මොකද්ද කරන්න ඕන? අන්න හරි. මේක ගුණ කරන්න ඕන 100ට 12න් නෙවෙයි. 100ට 112න්. මේකත් එකතු කරලා. කීයද ගුණ කරන්න ඕන? 100ට 112න්. හැබැයි 100ට 12න් ගුණ කරලා ඒක අර ලක්ෂයට එකතු කරලා දැම්මත් හරි. දෙකම එකයි. ඔයාලට කැමති විදිහකට හදන්න පුළුවන්. හරි. එහෙනම් 100ට 12න් ගුණ කරලා බද්ද හොයලා ඒක ලක්ෂයට එකතු කරන්න. නැත්නම් එක සැරේට ගන්න පුළුවන් 100ට 112න් ගුණ කරන්න. ඔන්න ඔහම වෙනවා. දැන් සුළු කරමු. 0.2ට 0.2යි. 112 10න් ගුණ කරන්න. 112 ලියලා අගට 0.3 දාන්න. ඔන්න. ඔක තමයි උත්තරේ. එහෙනම් 1,12,000ක් එනවා පුතේ. රුපියල් 1,12,000. පාරිභෝගිකයාට එම භාණ්ඩය මිලදී ගැනීමට කොපමණ මුදලක් වැය වේද? 1,12,000යි. හරි බලන්න. 100ට 12න් ගුණ කරපු ළමයිට 12,000 ඇවිල්ලා ඇති. ඒ 12,000 ලක්ෂයට එකතු කරන්න උත්තරේ එයි. right. ඒව තමයි එන්නේ. හරිද ළමයි? ඊළඟට කියනවා පුතේ අපෙන් අහනවා මොකක්ද අහන්නේ? සංගීත භාණ්ඩය මිලදී සංගීත භාණ්ඩය විකිණීමෙන් අමල්ට රුපියල් ලක්ෂයක මුදලක 109ක් මොකද්ද මේ කරන්නේ? අමල් විසින් ගෙන්නන්නේ නේ. අමල් තමයි මේක ගෙන්නන්නේ. අමල්ට තමයි මේකේ ලාභය තියෙන්නේ. සංගීත භාණ්ඩය විකිණීමෙන් අමල්ට ලැබුණු රුපියල් ලක්ෂයක මුදල 109ක වාර්ෂික වැල්පොලියක් ගෙවන මූල්‍ය ආයතනයක තැන්පත් කරයි. වෙන මේ ලක්ෂේ අමල් දානවලු වැල්පොලිය ගෙවන සමාගමක තැන්පත් කරයි. පළමු වර්ෂයේ ඔහුට ලැබෙන පොලිය කීයේ එන්නේ ළමයි? වැල්පොලිය ගාණක් තියෙන්නේ ලක්ෂයට වැල්පොලිය අහන්න. ඉවරම් බලන්න. ලක්ෂයට වැල්පොලිය. කීයක් එනවද? කියන්න. ලක්ෂයට වැල්පොලිය කීයක් එනවද? 9000යි. ලක්ෂය ගුණ කරන්න ඕන 100ට 9. පොලිය අහන්නේ. 0.2ට 0.2යි 9000. ඒක ලේසි. පොලිය 9000යි. හරිද පුතේ? පොලිය 9000යි. ඊළඟට කියනවා දෙවන වර්ෂයේදී වාර්ෂික පොලිය අනුපාතය ඉහළ ගියේ නම් ඒ අනුව වර්ෂ දෙකේ අවසානයේ ඔහුට ලැබෙන මුදල රුපියල් 20900කි. මූල්‍ය ආයතනය මගින් දෙවන වර්ෂය සඳහා ගෙවන ලද වාර්ෂික පොලිය අනුපාතය. වැඩේ කචල් නැහැ. ඔන්න දැන් මේක සංකීර්ණ වෙලා තියෙන්නේ. ඔන්න අහගන්න. පොලිය දීලා තියෙන්නේ නේ. දැන් අපි දන්නවා වැල් පොලිය ගානකදී ළමයි. වැල් පොලිය ගානකදී පුතේ
මෙන්න මේ පොලිය තියනවා නේද? ඒ පොලිය අර ලක්ෂයට එකතු කරනවා. මේ තියෙන පළමු වසරට පොලිය. එතකොට දැන් කියන්න මුළු මුදල කීයේ? මුළු මුදල. පළමු වසර අවසානයේ. පළමු වසර අවසානයේ. පළමු වසර අවසානයේ මුළු මුදල වෙන්නේ ලක්ෂයට අන්න අර පොලිය 9000 එකතු කරනවා. කීය දෙන්නේ? right. ඔහම 1,90,000යි. හරි? 1,90,000යි. කල්පනාවෙන් කරමු. ඔන්න ඔය 1,90,000ට නැවත අය කරනවා පොලිය. කීයක් අය කරනවද? ඔයාලම හිතන්න. 1,90,000ට පොලිය අය කරනවා. පොලි රේට් එක වැඩි වෙලාලු. ඒක දන්නේ නැහැ. අපි ගමු ඒක 100ට x කියලා. පොලිය 100ට x. එහෙනම් හොයනවා දෙවන වසරට පොලිය. දෙවන වසරට පොලිය. දැන් පොලිය අය කරන්නේ ළමයි මෙන්න මේ මුළු මුදලට. කීයටද? හොඳ ගාණක් මේක අහන් ඉන්නේ. සුපිරි ගාණක්. ලක්ෂයට පොලිය 9000යි 1,90,000යි. ඒකට දෙවන වසරේදී පොලිය අය කරනවා පුතේ 100ට x. දන්නේ නැහැ. අපෙන් අහන්නෙත් ඒක තමයි පොලිය අනුපාතය. එහෙනම් මම 1,90,000 ගුණ කරනවා දරුවනේ 100ට x ගේ. ඔන්න ඔකෙන් ලැබෙනවා දෙවන වසරට පොලිය. පුළුවන් නම් පන්තියේ කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් කියන්න දෙවන වසරට අය කරන පොලිය මේ ගානේ දීලා තියෙනවා. කාටද හොයලා දෙන්න පුළුවන්? දෙවන වසරට අය කරන පොලිය මේ ගානේ දීලා තියෙනවා. කවුද ඒක සැලසුම දැක්කේ? මේ ගානේ දීලා තියෙන දෙවන වසරට අය කරන පොලිය. දැක්කද? මේ ගානේ දීලා තියෙනවා පුතේ මුළු පොලිය. මේ ගානේ දීලා තියෙන මුළු පොලිය. කීයක් දීලා තියෙන්නේ? ඕ ළමයි තර්කානුකූලව හිතන්ට මුළු පොලිය දීලා තියෙනවා 20,990යි. මුළු පොලිය. අන්නේ මුළු පොලියෙන් පුතේ පළමු වසරේ පොලිය අයින් කරන්න. කීයක් අයින් කරන්න ඕනද? 9,000ක් අයින් කරන්න. එතකොට එනවා මොකද්ද? දෙවන වසරට පොලිය. දෙක වෙන්න ඕන. right. එහෙනම් මම මේ 20,900න් අඩු කරනවා පළවෙනි අවුරුද්දේ පොලිය 9,000. ඔන්න අඩු කරා. බිංදුවෙන් 9ක් බෑමුට එකක් ගත 10න් 9ක් 1යි. ඔන්න 11,990යි. එහෙනම් දෙවන වසරට පොලිය 11,990. එහෙනම් මම මේක පොඩ්ඩක් සුළු කරගමු. 0.2යි 1,090යි මේක සමානයි. මෙතෙන්ට දාන්න පුළුවන් දෙවන වසරට පොලිය 11,990යි. right. දැන් දෙපැත්තම 1,090න් බෙදන්න උත්තරේ කීයක් එනවද ළමයි? මේ මෙතන හොඳම වැඩේ දෙවන වසරට පොලිය විතරයි අපි ගන්නෙ. අර පළවෙනි වසරේ 9,000 අයින් කරන්න ඕන. ඒක දකින්න ඕන. දැන් දෙපැත්තම බෙදනවා 1,090න්. මේ පැත්තත් බෙදනවා 1,090න්. කපමු. x සමානයි බිංදුවට බිංදුවයි. මේකට මෙන් ඒව කීයක් තියෙන්නේ? ඔය එන්නේ 11ක් තියෙන්නේ. එහෙනම් පොලි අනුපාතය ළමයි x ලගය 100ට 11යි. හොඳ ගානක්. ඒ ගාන පුළුවන් නම් මම යෝජනා කරනවා නැවත ඕගොල්ලෝ හදන්න කියලා හදලා බලන්න. නැවත පුළුවන් නම් හදලා බලන්න. හරිද? නැවත හදලා බලන්න.
හරිද? නැවත හදලා ඔන්න උත්තර එනවා 100ට 11යි කියලා. හදාගන්න. මේ අපේ දරුවෝ කැමතිද මේ පේපර් ටික සාකච්ඡා කරනවට අමතරව පොඩ්ඩක් ලියලා ලකුණු එහෙම බලා ගන්න. අවංක වහන්නේ. තමල් ලියලා මම බලලා පිළිතුරු පත්‍රය ඔබට ලබා දීලා ලකුණු බලාගෙනම මේක සාකච්ඡා කරගත්තා නම් හොඳයි කියලා දැනෙන්නේ නැද්ද? මොකක් හරි වැඩපිළිවෙලක් යොදා ගන්න මේ ඇහුවේ. මොකද කියන්නේ? වෙනසකටත් එක්ක නැත්තම් ඕගොල්ලෝ හැමදාම මේක ලියනවායි කියලා මට සහතික කරන්න බෑ. මට ඕගොල්ලෝ ගැන 7-5ක විශ්වාසයක් නැහැ තාම. විභාගේ ලියලා ප්‍රතිඵල කිව්වම තමයි මට ඕගොල්ලෝ විශ්වාසය තියෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝගේ වැඩ තාම එහෙම හොඳ තැනක තියෙයි කියලා හිතන්න අමාරුයි. පොටක් ගාලා කියන්න. පේපර් ටික ලියමුද? කවුරුවත් නැහැ කියන්නේ ඕනේ නැහැ වගේ ලියන්නනේ. අද දෙමාපියෝ අහන් ඉන්නවනම් දෙමාපියොන්ට නම් උමනාව ඇති ඔක ලියන්න ඕන. ලියමු. එහෙනම් මෙහෙම කරමු. මම මැසේජ් එකක් දාන්නම්. ඉමදුව ළමයිට නම් මට ගැටලුවක් නැහැ. ඉමදුව ළමයි ටික මට ගෙන්නන්න ඉරිදා උදේ දැන් මම හිතන් ඉන්නවා. එන්න බැරි අය පේපර් එක වෙන දවසක හරි ඇවිල්ලා ලියලා යන්න. ඉරිදා උදේ 9:00ට ඉමදුව ළමයි බියෝර් එකට ඇවිල්ලා ලියන්න. හරිද? පේපර් එක. ඉරිදා උදේ 9:30ට එතකොට හැමදාම කරන්න පුළුවන්. 9 කාලට විතර ICT පන්තිය තියේ කිව්වා 8ට ඒක කලින් පටන්ගෙන ඉවර කරලා දෙන්නම් කිව්වා. හරිද? ඒක ඉවර වුණාම ඉංග්‍රීසි පන්තියකුත් තියේ 11 අවසරේ. හරිද? ඊළඟට අකුරැස්සේ දරුවන්ට මෙහෙම කරමු. මම දිනයක් ඇහුවනේ. ඒගොල්ලෝ මට කිව්වේ නෑ. කිව්වා. පන්ති සෑහෙන්නේ ඒගොල්ලොන්ට. ඒක නිසා මේ ඒගොල්ලෝ අපි එක දවසක ගෙන්නවල විසඳුමක් ගමු. ඔයාලට එන්න පුළුවන්ද මේ සිකුරාදා හවසට? 2:00ට 3ට විතර එක සතියක් බෑ ගන්න එපා ළමයි. දුර ඉන්න ළමයිට මන් දෙන්න. ඔන්න බෑලු. ඔන්න ජනුකි තමයි එදත් බෑ කිව්වේ දැනුත් බෑ කියන්නේ ජනුකම තමයි. ICT පන්ති. ඉතින් මට සේරම විසඳ ගන්න බෑ. බෑ. කුසල් සර්ගේ පන්ති. කීයට ඉවර වෙන්නේ? ඒකත් කියන්න සිකුරාදා කීයට ඉවර වෙන්න පන්තිය? ටක් ගාලා කියන්න. නෑ ඔන්ලයින් කරනවා. අයියෝ අල බය වෙන්න එපා ඉන්න. මම මේ ඉන්න ආයත දියවන්න හදන්නේ. එළව. ඔන්ලයින් එක කරනවා. ඔන්ලයින් සර් ඔන්ලයින් කරන වෙලාව පොඩ්ඩක් උදේට ගන්න පුළුවන්ද? පුළුවන්. ඒක නම් ගැටලුවක් නෑ. මට මේ පේපර් ටික ලියව ගන්න අවස්ථාව දෙන්න හැදුවේ. කියන්නකෝ දැන් සිකුරාදා 5ට ඉවර වෙන්නේ කියලා නේද කියන්න ඔයාලා. ටක් ගාලා කියන්න. 5ට ඉවරද? අපුලැස ළමයිගෙන් අහන්නවා. ඔව් සර්.
අනිත් දරුවෝ කියන්නේ සිකුරාදා එහෙම වුණොත් සිකුරාදා 5:30ට එන්න බැරිද? ඔන්ලයින් එන අයට ක්ලාස් එක කරනවා. එයාලටත් මම ලියවලා ගෙන්න ගන්න ක්‍රමයක් දාලා බලන්න. ඉතින් ඇත්තටම ඔයාලගේ දුර්වලතාවය මම දන්නේ මට කියන්න තේරෙන්නේ. ඉතින් මම දිනයක් කිව්වහම ඔයාලට පන්ති නම් මගේ පැත්තෙන් මම මේ කරන්න උත්සාහ කරාට ඔයාලගෙන් එහෙම සපෝට් එකක් නැහැනේ. එක වෙලාවට පන්තිනේ දැන් හිමදුව ළමයි මම ඉරිදා උදේ 9:30ට දාගත්ත ගැටලුවක් කියන එකක් නෑ. මොකද ගොඩක් ළමයි එකම ආයතනෙට යන නිසා ඒක ලොකු ගැටලුවක් වෙන එකක් නෑ. එහෙම ගැටලුවක් තියෙන එක්කෙනෙක් දෙන්නෙක් හිටියොත් ලියමුවක් පස්සේ හරියන්නේ. මට මේ ඔයාලට තව මාස 4යි තියෙන්නේ. අප්‍රේල් වලින් මැයිනේ. ඔව් මැයි. ඉරිදා හවස දාන්න පුළුවන්ද? ඉරිදා හවස. එක දවසක් ඕගොල්ලෝ එන්නකො ක්ලාස් එකට. එතකොට ඔක විසඳ ගන්න පුළුවන් නේ. දෙම කතා කරලා වැඩකුත් නෑ ඕගොල්ලොත් එක්ක. නේ? ඒක වෙලාවට කියන නිසා ඒක ගැටලුවක්. සෙනසුරාදා දාන්න බෑ ජනුකි. සෙනසුරාදා මම මෙහෙ නෑ ඒකයි ප්‍රශ්නේ. හරිද? ඉතින් මේ සෙනසුරාදා මම නැති නිසා සෙනසුරාදා ඉල්ලන්න එපා. සෙනසුරාදා මං ඉමදුවේ ඉන්න ළමයි දන්නව ඇතිනේ ඉමදුවේ ඉන්න දරුවෝ. ඉතින් අනිත් හැම දවසෙම ඔයාලට පන්ති නම් මට විසඳුමක් දෙන්න අමාරුයි. මම එක දවසක් දාලා ඔයාලට එන්න කියන්නම්. ඔයාලා එදාට එන්න එන අයට මන් දිනයක් දාලා පේපර් ටික ලියවලා මේ ලකුණු දීලා එහෙම වැඩ ටිකක් කරලා දෙන්නම්. නැත්තම් ඔන්ලයින් එකේ කරන්න පුළුවන්. ඔයාලා හරියට කරයිද කියලා පොඩි සැකයක් තියෙනවා. තාම මේ වෙනද තියපු දවසම තියමු. වෙනද තිබුණේ සඳුදාද ළමයි. මම ඔයාලට 11 වසර කරේ සඳුදා. එහෙමද? ඔව්. සඳුදා දැන් ඒ වෙලාවට අලුත් 11 තියෙනවා මගේ. ඒ අයට පොඩ්ඩක් සඳුදා හවස් වෙන්න බැරි දෙන්න. ඒ කියන්නේ ඒ ටයිම් එකම නැතුව 2:30ට මම දැන් ක්ලාස් එක කරනවා. හරි. දෙකෙන් එකකට එන්න ප්‍රශ්නයක් නැහැ. මේ මොකද කරන්නේ? එහෙම කරමු එහෙනම්. සඳුදා ඔයාලා එන්න ජනුකිට ඉතින් පන්තිනේ හැමදාම. ජනුකිට මේ පේපර් එක පස්සේ ලියන්න ඇවිල්ලා වෙන දවසක වෙන කරන් දෙයක් නැහැ පුතේ. මේකට විසඳුමක් දෙන්න හරි අමාරුයි ප්‍රශ්නයක්. තව කතා කරොත් තව වෙලාව යන එක වෙන්නේ. මම මැසේජ් එකක් දැම්මා ඔයාලට දාලා තිබුණා ගෲප් එකට. නෑ ප්‍රතිචාර හරි නෑ. සඳුදා එහෙනම් සඳුදා 4:00ට විතර එන්න. මේ සතිය පුළුවන් සඳුදා. එහෙම බෑ. හරිද? එහෙම එක සතියක් කරලා වැඩක් නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඉන්නකො බලන්න. ඒත් බෑනේ. එහෙනම් මෙහෙම කරමු. මේකත් මොනවා කියයිද දන්නේ නැහැ. ඊදිත දැන් මං ඉමදුව ළමයිට ක්ලාස් එක කරනවා ඉවර වෙලා එනිදා 11:00ට දාමුද එහෙනම්. ඉමදුව 11ට විතර ඉවර කරලා 11යි කාලා විතර වෙනකොට 11:00 පොඩ්ඩක් පහුවේ. ඒක නම් ගැටලුවක් නැහැ. මට එතකොට හරි බිසි ටයිම් ටේබල් එකක් කමක් නැහැ. ඔබගේ යහපත වෙනුවෙන්. අනේ සර් පන්ති ඔය පේන්නේ නැහැ ඉතින්. දෙනතිලාට මං ටයිම් එකක් දෙන්නම්. ඒගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ගෙන්න ගන්න පුළුවන් මට. ජනුක කියන බෑ සර් 11 තියෙන ගයා විශ්ව පන්තිලු. ජනුකිට මං හිතන්නේ මේ ජනුකිගේ පන්ති නැති වෙලාවල් ටික මට එවන්නකො එතකොට හරි.
මම ඒක බලලා කියන්නම්. නෑ පුතේ විසඳ ගන්න බෑ අපුරැසි ළමයිගේ පන්තියේ ප්‍රශ්නේ. ඉමුදු ළමයිට ලබන ජනවාරි 1 වෙනිදා එන්නේ. ජනවාරි 1 වෙනිදා නේ දෙවනිදා වගේ එන්නේ. මම පටන් ගන්නවා. කැලණියේ ඉන්න ළමයි මෙහෙ එන්න එපා. බුදුහාමේ කොච්චර දුරේ. ඔයාලා පුතේ මේ ඔයාලට මම පේපර් එක දෙන්නම්. ඔයාලා ලියලා මට එවන්න. මම බලලා දෙන්නම්. දුර ඉන්න ළමයිට මම පේපර් එක කලින් දෙන්නම්. ඒගොල්ලෝ මට පේපර් එක ලියලා මොකක් හෝ ක්‍රමයකින් එවන්න මම බලලා ලකුණු ටික දෙන්නම්. කමක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. මෙන්න මේ ළඟ ඉන්න එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. මම විසඳුමක් දෙන්නේ අපුරැසි පන්තියේ ළමයිට. එයාලට විසඳුමක් මට හොයලා දෙන්න ගියා. විසඳුමක් බෝපිටියේ ඉන්න දරුවන්ට මම දිනයක් දෙන්නම්. ඒක ගැටලුවක් නැහැ. එයාලට ඉඳ හවසක හරි ඇවිල්ලා පේපර් එක ලියන්න පුළුවන් මං ඉන්නවනේ. ඒක අවුලක් නැහැ. මේ අනිත් අය විසඳුමක් හොයලා කියන්න. දුල්ලි ටයිම් එකක් හොයලා දෙන්න. මේ එතකොට මම ඔයාලට පන්තිය කරලා දෙන්නම්. මෙහෙමයි ඔක මේ එක එක වෙලාවට ඇවිල්ලා ලියන එකත් අසාර්ථකයි. එකම දවසේ ඇවිල්ලා ලියන එක තමයි හොඳ. මං ඉන්නකොට මම බලන් ඉන්න වෙලාවක ලියන එක තමයි වැඩේ සාර්ථකයි තියෙන්නේ. ඒ ප්‍රතිඵලය ගන්න නම් හරියට මේක ලියන්න ඕන. මමත් කැපකිරීමක් කරනවනේ. හරිද? ඉතින් ඕගොල්ලෝගේ කැපකිරීමක් තිබුණොත් හොඳයි කියලා තමයි හිතෙන්නේ. හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නේ බලමු. ඉමදුවට එහෙනම් එන්න කැලණියේ ඉඳලා ප්‍රශ්නයක් නැහැ. ඉමදුව හයිවේ එකෙන් දාලා පොඩ්ඩක් එන්න තියෙන්නේ. එහෙනම් එහෙම. හරි. එක්තරා පාසලක ගණිත සංගමයේ සභාපති හා ලේකම් තනතුර සඳහා ගැහැණු ළමයි 30 දෙනෙකුගේද පිරිමි ළමයි 2 දෙනෙකුගේද නම් යෝජනා වී තිබුණි. හරිද? මෙම තනතුරු දෙක සඳහා ඔවුන්ගෙන් 2 දෙනෙකු තෝරාගත හැකි ආකාරය දැක්වෙන නියඳි අවකාශය දී ඇති කොටු දැලෙහි කතිර යොදා නිරූපණය කරන්න. බලමු. මට හැබැයි අපුරැසි ළමයි වෙලාවක් බලලා කියන්න හරියට හොඳේ. නැත්නම් ඔයගොල්ලන්ට අපරාධේ මේ වැඩ ටිකක් කරගන්න තියෙන වෙලාව. G1 G2 ජනවාරි මාසේ පටන් ගන්න දවසක් කියන්න හරියට G3 B1 B2 G1 G2 G3 B1 B2 මේක ලේකම් මේක සභාපති ඔමයි තියෙන්නේ. හරි. දැන් බලා ගන්න. පුතේ මේ කවුද ඉන්නේ? 30 දෙනෙකු නේ. ගැහැණු 30 දෙනෙකු සහ පිරිමි ළමුන් 30 දෙනෙකු, 2 දෙනෙකු. දැන් මේක ස්වායත්ත සිද්ධියක්ද පරායත්ත සිද්ධියක්ද? ඔයගොල්ලෝ හොඳට කල්පනා කරන්න. මේක ස්වායත්තද පරායත්තද? මේ සිද්ධිය. මේ තෝරා ගැනීම. දැන් ලේකම් තනතුරට G1 කියන ගෑල් ළමයා තේරුණා නම් G1 කියන ගෑල් ළමයා සභාපතිටත් තේරෙන්න පුළුවන්ද? G1 ලේකම් වා G1 සභාපති. එහෙම වෙන්න බෑ. සභාපති ලේකමුයි දෙකම එකට දුන්නාම ගැටලුවක් වෙනවා. එතකොට මේ රටේ පාලනය වගේ තමයි මේකත්. රටෙත් එහෙමනේ සභාපති ලේකම් ජනාධිපති අගමැති තේරම එකම කට්ටිය නිසා ගැටලු. හරි. මේක එහෙම කරන්න බෑ. එකම කට්ටියට දෙන්න බෑ. ඒක නිසා G2ට දෙන්න පුළුවන්. ලේකම් G1ටද සභාපති G2ටද ලබා දීම. ඔය ටික පුළුවන්. يعني මේ සිද්ධිය පරායත්තයි. G2ට ලේකම් දුන්නොත් සභාපතිට G1 දෙන්න පුළුවන්. G2 බෑ. G3 B1 B2. කොහොමද දෙන්න පුළුවන්?
මේවත් පුළුවන්. මේවත් පුළුවන්. right පරායත්තයි. මැදහිස්නේ පරායත්තයි. ඊළඟට කියනවා සභාපති තනතුර සඳහා පිරිමි ළමයෙක්ද සභාපතිට පිරිමි. සභාපතිට පිරිමි පුතේ. ලේකම් තනතුර සඳහා ගැහැණු ළමයෙක්ද තෝරා ගැනීමේ සිද්ධිය කොටුදැලෙහි වට කර දක්වන්න. මොකද වට කරන්න ඕන? සභාපති පිරිමි ලේකම් ගැහැණු. සභාපති පිරිමි. එහෙනම් මේවා වෙන්න ඕන. ওই සෙට් එක. සභාපති පිරිමි ලේකම් ගැහැණු. මෙන්න මේ ටික. ඕන්න ඔය ටික. ඔය ටිකේ බලන්න. සභාපතිට B ලේකම්ට G. B G සිද්ධි තෝරන්න ඕන. B සහ G සිද්ධි. සභාපතිට පිරිමි ලේකම්ට ගැහැණු. සභාපතිට පිරිමි ලේකම්ට ගැහැණු. කීයද පුතේ සම්භාවිතාව? දෙන්න බලන්න. සම්භාවිතාව කීයක් වෙනවද? ඉක්මනට කියන්න. සම්භාවිතාව කීයක් වෙනවද? සභාපති සම්භාවිතාව කීයද ඕකේ? 6ක් තියෙනව නේද? 10න් 6ද නැහැ. චිරාන් අමුතු උත්තරේ සුළු කරලා කියලා තියෙන්නේ 10න් 6යි බලමු. සේරම සිද්ධි 1 2 3 4 5. 20න් 6යි. right. 20න් 6යි සරල කරොත් 10න් 3යි. හරි. මේ දෙවෙනි එකට උත්තරේ. ඊළඟට වෙනවම ගානක් තියෙන්නේ. බෑග් එකක එකම තරමේ රතු පැහැති ඇපල් ගෙඩි 4ක් කොළ පැහැති ඇපල් ගෙඩි 3ක් ඇත. බිනුලි එම බෑගෙන් අහඹු ලෙස ඇපල් ගෙඩියක් ගනු ලැබේ. එය රතු පැහැති එකක් නම් අනුභව කිරීමටත් කොළ පැහැති එකක් නම් මල්ලිට දීමටත් අදහස් කරගෙනය. බෑගයෙන් එකකට පසු එකක් ඇපල් ගෙඩි දෙකක් ඉවතට ගත්තේ. අපි මේක කරමු ළමයි. රූප සටහනක් අඳිමු. බලමු. රතු පැහැති ඇපල් 4යි. රතු ඇපල් 4යි. කොළ ඇපල් 3යි. හරි. මේක තමයි පළමු අවස්ථාව. කොහොම තියෙනවා. දැන් මේකෙන් එකක් ගන්නවා. එකක් අරගෙන එක්ක කනවා එක්ක මල්ලිට දෙනවා. එහෙමයි කරන්නේ. ඊළඟට මේකට අවස්ථාව අදිවෘත් සටහන. රතු ලැබීම කොළ ලැබීම. මේවන තියෙන පුතේ. රතු ලැබීම 7න් 4යි. කොළ ලැබීම 7න් 3යි. හොඳ පේපර් එකක් මේක ගන්න දෙන්නේ. ඊළඟට දෙවනි ගැනීම කරනවා. ඒකෙත් රතු ලැබෙන්න පුළුවන්, කොළ ලැබෙන්න පුළුවන්. දැන් මේක තීරණය කරමු. මේවයි වෙන්නේ. පළවෙනියට රතු ඇපල් ගෙඩියක් ගත්තොත් දැන් මේක ඇතුලේ ඉතුරු වෙන්නේ ළමයි දෙවනි අවස්ථාවට රතු ඒවා 3යි. කොළ ඒවා 3ම තියෙනවා. ඔන්න. පළවෙනියට රතු ඇපල් ගෙඩියක් ගත්තොත් ළමයි රතු එකක් ගත්තොත් රතු එකක් අඩු වෙනවා. රතු එක විතරයි අඩු වෙන්නේ. එතකොට දෙවනි අවස්ථාවට ඉතිරි වෙන්නේ රතු 3යි. කොළ ඒ ටික හැම තියෙනවා. ආයෙත් දෙවනි අවස්ථාවේ රතු එකක් ලැබීම කීයේ? 6න්. දැන් ඇපල් ගෙඩියක් ගත්තනේ. දැන් තියෙන්නේ සේරම 6යි 6න් 3යි. කොළ එකක් ලැබීම ඒකත් 3ක් තියෙන නිසා සම්භාවිතාව 6න් 3යි. කොහොමයි? හරිද?
ඊළඟට රතු ලැබීම කොළ ලැබීම මෙහෙම වුණොත් මුලින් ගන්න එක කොළ නම් කොළ පාට එකක් ගන්න. එහෙනම් කොළ පාට එකක් ගත්තාම ළමයි කොළ එකක් අයින් වෙන්නේ රතු හතරම තියෙන කොළ තුනෙන් දැන් තියෙන්නේ දෙකයි. කොළ එකක් ගත්තොත්. කොහොමයි හිතන්න වෙන්නේ. සම්භාවිතාව කීයද? 6න් දැන් 6යි තියෙන්නේ. රතු ඒවා 6න් 4යි. කොළ ඒවා 6න් 2යි. ඔන්න ඔහොම. දැන් ගුණ කරගන්න. සම්භාවිතාව කීයක් වෙනවද? 4ක් 6 42යි. 4 වරක් 3 12යි. මෙතන 4ක් 6 42යි. 4 වරක් 3 12යි. 7ක් 6 42යි. 4 වරක් 3 12යි. තේරෙම එක වගේ වන්නේ 7ක් 6 42යි. 3 වරක් 2 6යි. ඕම් ඔහොම එනවා පුතේ. දැන් මොකද්ද කියන්නේ? අදාළ රුත් සටහන මගින් රුත් සටහන සම්පූර්ණ කරන්න. බිනුලි අදහස් කළ පරිදි ඔවුන් දෙදෙනාටම ඇපල් ගෙඩිය බැගින් හිමිවීමේ සම්භාවිතාව. මේ අන්න එක හරි හොඳ ප්‍රශ්නයක් ළමයි. ඔයාලා තේරුම් ගන්න පුළුවන්ද? ඔවුන් දෙදෙනාටම ඇපල් ගෙඩියක් ලැබීමේ හැකියාව. මොකද්ද වෙන්න ඕන? දෙදෙනාටම ඇපල් ලැබෙන්න නම් ඔවුන් දෙදෙනාටම ඇපල් ගෙඩිය බැගින් හිමිවීමේ සම්භාවිතාව. ඒ කියන්නේ මෙහෙමයි වෙන්න ඕන. බිනුලිට ලැබෙන්න නම් මොකද්ද වෙන්න ඕන? රතු ලැබෙන්න ඕනනේ. මෙහෙමනේ කියන්නේ. රතු පැහැති එකක් නම් අනුභව කිරීමට කොළ පැහැ එකක් නම් මල්ලීට දීමටත් අදහස් කරගෙන. දැන් රතු පාට එකක් ලැබුණොත් මුලින් ඒක කනවා කියනවනේ. ඒක කනවා. එතකොට රතු එකක් ලැබුණොතින් බිනොලි ආහාරයට ගන්නවලු කොළ පාට එකක් ලැබුණොතින් මල්ලිට දෙනවලු. එතකොට ඊළඟ අවස්ථාවෙත් එහෙමයි වෙන්නේ. රතු එකක් ලැබුණොත් බිනොලි අනුභව කරනවලු. කොළ එකක් ලැබුණොත් මල්ලිට දෙනවලු. මට හිතෙන්නේ මෙන්න මේක තමයි ඔය කතාව. රතු ලැබුණොත් කෑවා. නැවත රතු ලැබුණොත් ගත්තා. ඕක ගන්න පුළුවන්. හරිද? මල්ලිට අවස්ථාව ලැබෙන්නේ කොළ ලැබුණොත් තමයි මල්ලිට දෙන්නේ. ඊළඟ අවස්ථාවෙත් කොළ ලැබුණොත් තමයි මල්ලිට දෙන්නේ. එතකොට දෙන්නටම ලැබෙන්න නම් ඔහොම වෙන්න ඕන. ඔන්න ඔක තමයි සිද්ධි දෙක. මෙහෙමනේ වෙන්නේ. රතු ඇපල් ගෙඩියක් ලැබුණොත් ඔන්න බිනුලිට කන්න පුළුවන්. ඒ කියන්නේ රතු ලැබුණොත් බිනුලි කෑවා. ඊළඟ අවස්ථාවෙත් රතු ලැබුණොත් ඒත් බිනුලි කනවා. එතකොට එයා හරි. මෙහෙම වෙන්න බැරිද? කොළ ඇපල් ගෙඩියක් ලැබුණොත් මල්ලි කනවා. නැවත කොළ ඇපල් ගෙඩියක් ලැබුණොත් ආයිත් මල්ලි කනවා. එතකොට දෙන්නටම කෑමේ අවස්ථා තියෙන්නේ මෙහෙම. හරි නේද? දෙන්නටම කන්න පුළුවන් ওই වගේ අවස්ථා. ඔය දෙක එකතු කරන් උත්තර එනවා. කීයක් එනවද ළමයි? 42න් 12යි 42න් 6යි. 42න් කීයක් එනවද? 18යි. උත්තරේ එකතු කරලා පෙන්නන්න. 42න් 18යි. මොකද ආයේ? හරිද ශේහාන්?
හරි. ඔන්නයි ප්‍රශ්නෙට උත්තරේ ඔච්චරයි. ඊළඟට ළමයි පස්වෙනි ප්‍රශ්නයට අපි යමු. පහ. හරි. මේ දිනයක් හොයාගත්තද ළමයි? පන්තියෙන් පුළුවන් තාම නැහැ. අද දවස් තුනට මට කියන්න ඕන. මැසේජ් එකක් හරි දාන්න. එතකොට අපි දිනයක් බලමු. හරි අමාරු වැඩක් ඉතින්නේ. එහෙනම් එක දවසක් මේ ඔයගොල්ලෝ එවන මැසේජ් මට පේන නැහැ. හරි. මේ අපි මෙහෙම කරමු. මේ ළමයි ටික ගෙන්න ගන්න මේ හොඳ වෙලාවක් තියෙන මේ දවස් ටිකේ උදේ නිවාඩුයිනේ. උදේ එක දවසක් ගෙන්න ගමු. එහෙම කරමුනේ. උදේ පන්ති නෑ නේද? හෙට අනිද්දින් අනිද්ද දිගටම කුරේසේ ළමයිගෙන් ඇහුවේ. එක දවසක් ඇවිල්ලා දිනයක් කතා කරගමු. එහෙම හොඳයි නේද ළමයි? ඒකත් හොඳ නැද්ද? මං හිතන්නේ මුන් කැමති නෑ වගේ පේපර් ලියන්න නේ. පේන්නේ ඒකයි. පොරත් ගෙඩියෝ වගේ ඉන්න හදන්නේ. එහෙනම් මම මේ අපි බදාදා විතර උදෑසන එමු. බදාදා හරි අඟහරුවාදා හරි උදේ ඇවිල්ලා දවසක් කතා කරලා එහෙම කරමු. එතකොට මේ අපිට පුළුවන් දවසක් දාගෙන පන්තිය කරගෙන යන්න. එහෙම හොඳයි නේද ළමයි? හොඳයි. එහෙම කරමු. හරි. මම එහෙනම් ඒගොල්ලෝ එහෙම ගෙන්නගෙන දවසක් දාගෙන මේව කරගන්නම්. අනිත් ළමයිට ගැටලුවක් නැහැ හොඳේ. දුර ඉන්න ළමයි ඉරිද උදේ මේකට ඉන්න. එයාලට පේපර් එක දෙන්නම් වෙනද විදියට දීලා අඩුපාඩු හදාගෙන අපි ලියමු. පස්වෙනි ප්‍රශ්නය බලන්න. ගණිත පරීක්ෂණයකදී ඉහළ සාධම මට්ටම පෙන්වූ 40 දෙනෙකු ලබාගත් ලකුණු ඇතුළත් අසම්පූර්ණ සංඛ්‍යා ව්‍යාප්තියක් හා එහි පන්තිපාන්තරවල මධ්‍ය අගය ඇතුළු නඳින ලද සංඛ්‍යාත බහුවශ්‍යක කොටසක් පහත දැක්වේ. ළමයි මේක පුරව ගන්න ඕන. මේක දිහා බලලා. සංඛ්‍යාත බහුවශ්‍ය සම්පූර්ණ කරන්නත් ඕන. කරාද දන්නේ නැහැ මේක. මේක ඇඳ ගන්න වෙයි. බලමු. මම මේ කෙටි ප්‍රශ්න පත්‍රයේ අන්තිම ප්‍රශ්නය සාකච්ඡා කරන්න. විසි පහ 35 45 55 65 85 දෙක 4 6 8 10 12 මධ්‍යගයත් එක්ක තමයි මේක ඇඳලා තියෙන්නේ ළමයි. පළවෙනියටම මධ්‍යගය 45යි උස 8යි. 45 8 ලකුණු කරා නම් හරි. මම ඔකටත් මේ ටික ලකුණු කරලා ඉන්නවා. ඊළඟට 55 හිටන 55 6 තියෙන්නේ මේකනේ. 55 6 ඔය
ඔය වගුවේ හිස් තැනට එන්න ඕන එතකොට 6. 65 12. 75 මේකේ ඇඳලා දීලා තියෙනවා. 75 11 තියෙන ළමයි මේ දෙක අතරේ. ඔන්නවා තියෙන්නේ. මේක යාකල්ලක් තියෙනවනේ මෙහෙම. ඊළඟට 85 3 මෙහෙම. ඔන්නවා තියෙන්නේ. මෙහෙම. හරි. වගුවේ හිස්තැන් දෙකට එන්න ඕන ළමයි 55 6යි හිස්තැනකට එන්න ඕන 6 අනිත් හිස්තැනට එන්න ඕන 75 දීලා තියෙන්නේ 11. ඔන්න හිස්තැන් දෙක. දැන් මේකේ බහුවස්ත්‍රය අඳින එකේ වගකීම තමයි අපි බාර ගන්න ඕනේ. මේක බහුවස්ත්‍රය අඳින්න නම් ළමයි ඔයාලට මතක ඇති අනිවාර්යයෙන්ම මේකේ තව පන්ති පාන්තරයක් අඳින්න වෙනවා. ඒ කියන්නේ 85 95 පන්ති පාන්තරේ. හරි. ඊළඟට මේකේ නම් පෙර පන්ති පාන්තරේ තියෙනවා 45 මේක 35නේ. හරි. ඒක ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මධ්‍ය අගය නිසා හොඳට මතක තියාගන්න මේක හරි කල්පනාවෙන් කරන්න මේ තියෙන්නේ මධ්‍ය අගය. 25 35 45 55 65 කියන්නේ මධ්‍ය අගය. එහෙනම් 45ට පෙර පන්ති පාන්තරේ මධ්‍ය අගය 35 නිසා මේක යාවෙන්න ඕන ළමයි 35ට. ඔන්න. අර කලින් ඒවයි වගේ මේ දෙක අතරට නෙවෙයි. ඒ අතර තමයි 35 කියන්නේ. මේක කලින් ඔයගොල්ලන්ට හුරු පුරුදු ගානක් නෙවෙයි. කලින් ගණන් වල නම් අපි මැදනේ යා කරේ. මේකේ මැද නෙවෙයි යා කරන්නේ. මේකේ හරියටම ඛණ්ඩාංකව තමයි යා කරන්නේ. මේක. ඊළඟට මේකෙත් කෙලින්ම යා කරන්න ඕන 95ට. ඒව මධ්‍යගය. මේ හැම එකම 35 55 45 මධ්‍යගය. ඔන්න ඔක තමයි උත්තරේ එන්නේ. බලන්න හරියට ඔයගොල්ලෝ මේක කරාද කියලා ළමයි. ඊළඟට තියෙනවා වටපස්කාරයක්. ඊට පරීක්ෂණයකදී සිසුන් 40 දෙනෙකු ලබාගත් තොරතුරු ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම සඳහා එම ලකුණු 40 50 50 65 65 75 70 ලෙස නැවත කාණ්ඩ 4කට බෙදා එම තොරතුරු වටපස්තරයක නිරූපණය කර ඇත. 40 50 පන්ති කාණ්ඩයේ නිරූපණය කරන කේන්ද්‍රික කෝණය. ළමයි 40 50 කේන්ද්‍රික කෝණය අහනවා. මොකද කියන්නේ? එම සිසුන් 40 දෙනානේ කීයක් වෙනවද? අපි දන්නවා 40 50 පන්ති පාන්තරේ අයිති ළමයි ගාන. මේකේ ඉන්නවා. මේකෙන් හදන්න පුළුවන්. ඒක හරියට දකින්න. ඒක ගන්න වෙන්නේ අර උඩ
සංඛ්‍යාත බහුවස්ත්‍රයේ තියෙන එකෙන් ගන්න වෙන්නේ. මොකක්ද තියෙන්නේ? 40 50 පන්තිපාන්තරේ ළමයි 8යි කියලා අපිට දීලා තියෙනවා ළමයි. ඔන්නෝක 8යි කියලා අර වගුවේ තියෙනවා. ඒකයි නැවත හොයන්න දෙයක් නැහැ. ඕකෙන් තමයි ගන්න. 40 50 පන්තිපාන්තරේ ළමයි 8 දෙනෙක් ඉන්නවා. හරිද? 8ක් ඉන්නවා. කෝණේ අහන්නේ. කෝණේ හොයන්නේ මෙහෙමයි. මුළු ළමයි ගාන 40යි. මුළු ගණන 40යි. 40න් 8ක් ඉන්නවා නම් එහෙමනේ හොයන්නේ. 40කින් 8 දෙනෙක් ඉන්නවා නම් කෝණය හොයන්න ಗುಣ කරනව 360 මතක තියාගන්න. ඔන්න ක්‍රමය. ඔකෙන් උත්තරේ එනවා. 40 දෙනෙකුගෙන් 8 දෙනෙක් නම් 360කට කීයද? මේක සුළු කරාම කීයක් එනවද ළමයි කේන්ද්‍රික කෝණය? ඔක සුළු කරාම බලන්න මට උත්තරයක් දෙන්න. හරි. කීයක් එනවද? සුළු කරලා ආවල මැසේජ් එකක් දැම්මද නැවත දාන්න මම දැක්කේ නැහැ. චතුමිනි කීයක් එනවද? 72යි. මේක සුළු කරාම 8ට 1යි 40ට 8 ඒවා 5යි. 72යි. ඔන්න මම දැම්ම උත්තරේ එහෙනම් හොඳේ. මෙන්න මේ කෝණය පුතේ 72යි. මේක 40 50 පන්තිපාන්තරේ. දැන් ඊළඟ ප්‍රශ්නයෙන් අහනවා මෙන්න මේ 65 75 පන්තිපාන්තරේ සිසුන් ගණන. සිසුන් ගණන අහන්න. කොහොම මේක හොයන්නේ? සිසුන් ගණන හොයන්න නම් මෙන්න මේ කෝණය දැනගෙන ඉන්න ඕන. ඕක දැනගෙන ඉන්න ඕන. අපි කෝණය හොයමු. 65 75 කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය. සම්පූර්ණ කෝණය 360න් අඩු කරන්න ළමයි මෙන්න මේ ටික. 90 180 180 72යි. ඔය දෙක එකතු කරලා අඩු කරා. කීයක් එනවද කියා? 118යි. 108යි. 108 දෙන්නේ ළමයි. නවීෂ කීයක් එනවා උත්තරේ? කෝණේ හොයාගෙන තමයි පිරිස හොයන්න වෙන්නේ නේ. එකසි 8 දෙන්නේ. මම දැන් මේ 108. 180න් 72ක් ගියාම 108යි. එහෙම. බලන්න.
ඊළඟට කියනවා මේ ශිෂ්‍ය සංඛ්‍යාව හොයන්නලු. මෙන්න මේකේ ශිෂ්‍ය සංඛ්‍යාව. දැන් කෝණේ 108 ආව නම් ශිෂ්‍ය සංඛ්‍යාව හොයන්නේ කොහොමද ළමයි? කෝණේ 108යි. ළමයි කීයක් ඉන්නවද කියලා අහන්නේ ඒකේ. සේරම ළමයි අපි දන්නවනේ 40යි. 40න් කීයක් මෙතෙන්ට දෙන්න ඕනද? කොහොමද ඒක හොයාගන්නේ? වටපස්තාර පොඩ්ඩක් මතක් කරගෙන යන්න විභාග වලට දැන් ඔයාලට දෙවන වාර පරීක්ෂණයක් හෙට අනිත් දෙන නිසා ඒකෙදී අහයි. කොහොමද දෙන්නේ? 360න් 108ක් නම් අරක වගේම තමයි. දැන් කෝණෙන් කෝණෙට නේ කෝණයෙන් මෙච්චර කෝණයක් නම් 40කින් කොච්චරක්ද? ඔන්න ඔක සුළු කරලා බලන්න. කලින් දුන්නේ මුළු පිරිසෙන් මෙච්චරක් නම් 360ද කොච්චරක්ද? දැන් අපෙන් පිරිස අහන නිසා 360න් 108ක් නම් 40ට කොච්චරක්ද? ඔන්න ඔක සුළු කරාම ළමයි උත්තරේ අපිට ගන්න පුළුවන්. ඕක සුළු කරලා මට උත්තරේ කියන්න. දොලින කීයක් එනවද? 12යි. පිරිස 12 දෙන්නේ. බලන්න අනිත් දරුවන්ටත් 12ම දාවේ කියලා. බිංදුවට බිංදුවයි. 4ට 1යි 36ට 4 වරක් 9යි. 9ට 1යි 109 වරක් 12යි. රයිට් 12. පිරිස 12. එහෙනම් ඔන්න ඒ ගාන ඉවරයි. ඔය ප්‍රශ්නේ උතනින් ඉවර වෙනවා. හරි. දැන් අපි ඊළඟට ළමයි දෙවෙනි ප්‍රශ්න පත්‍රයට යන්න තමයි හදන්නේ. දෙවෙනි කොටස. බලමු ප්‍රස්තාරයක් තියෙන මුලින්ම. පේපර් එක කරපු දරුවන්ට ප්‍රස්තාරය ඇවිල්ලා ඇති. හරි. මෙන්න මේ ප්‍රස්තාරය වැඩිපුරම අහුවෙන එකක් නෙවෙයි. ගොඩක්ම අඩුවෙන් අහුවෙන මොඩල් එකේ ප්‍රස්තාරය. දැන් ප්‍රස්තාර වර්ග තියෙනවනේ. ඒ අතරින් මෙහෙම විශේෂ මොඩල් එකක් තමයි මේක. ඔන්න ඔහොම. එක දණේ. ඔන්න ඔහොම තියෙනවා. අපෙන් අහනවා x සමානයි 1 විතා කියලා. හරි. ඔකට ආදේශ කරලා බලමු. 3 ඍණ x ට 1 දාන්න. මෙතනත් 1 දාන x ට 1 දාන්න. ඔක සුළු කරාම උත්තරේ එයි ළමයි. කීයක් එනවා 1 විට? x සමානයි 1 විට. x වෙනුවට 1 දාන්න. මෙතනත් 1 දාන්න. 3ෙන් 1ක් 2යි. 1යි 1යි 2යි. අන්න ළමයි 4යි. ආවද මෙහෙම උත්තරයක්? x සමානයි 1 විට y ට 4යි. සුදුසු පරිමාණයක් යොදා ගනිමින් රූපය අඳින්න තියෙනවා. ප්‍රස්තාරය අඳින්න ඕන. හරි අඳිමු. හරි. ඍණ 2 ධන 5. ඍණ 2 ඍණ 5 නේ. ඔය එක. දැන් මට ඔයාලා ප්‍රස්තාරය ඇඳලා තියෙනම් ඉතින් උත්තර ගලට යන්න ලේසි.
මට ඉතින් ෂුවර් නෑ තාම ඔයගොල්ලෝ පස්තරේ ඇඳලාද නැද්ද කියලා. ඍණ එකේ බිඳුව. මම ඒකම හේතුවක් නිසා තමයි ඔයාලට මේක ලියවන්න හදන්නේ කොහොම හරි. බිඳුවේ 3 එකේ 4 හොයාගත්තනේ එකේ 4 දෙකේ 3 3 බිඳුව 4 ඍණ 5. හරි මෙන්න පස්තරේ. හරි ඔන්න දල වශයෙන් ඇඳා. ඔය ඇති. ඔන්න පස්තරේ. හරි බලන්න පස්තරේ කොහොමද එන්නේ කියලා. පස්තරේ ඇදලා ගන්න නැති. පස්තරේ අදින්න ඕන කවුරුත් ඇදලා උත්තර ලියා ගන්න. ඔයාලට මම මේ සතියේ උදෑසන හෙට උදෙත් මම කරනවා. ගිය සතියේ කරන්න බැරි වුණානේ. හෙටයි බදාද බ්‍රහස්පතින්දා වගේ උදේ කරලා නිර්මාණ ඉවරයක් කරන්න හිතනවා. නිර්මාණවල තව පොඩි ගණන් ටිකක් තියෙනවා හදන්න. හැමෝම මේ සතියේ නිර්මාණ ටියුට් එකේ වැඩ අවසන් කර තියාගන්න. මොකද අපිට අත්‍යවශ්‍ය ගාණක් විභාගෙට නිර්මාණ ටියුට් එකේ පුළුවන් උපරිම ගණන් ටික හදලා තියන්න මම සාකච්ඡා කරලා ඉවර කරනවා. දැන් මම ගොඩාක් නිර්මාණ කරා. හැබැයි තව ඔයාලගේ දුර්වලතා තියෙනවා නිර්මාණවල. නිර්මාණ කරන්න ගියාම ගොඩක් අය පටලව ගන්නවා. තව අවුරුදු ගානක වැඩ ටිකක් කරලා පාස් පේපර් ටිකක් කරලා අවසන් කරලා දෙන්න. එහෙම වුණොත් පුතේ අපි හෙට උදේ 5:00 විතර පන්තිය කරමු. ගැටලුවක් නැහැ නේ. කරලා නිර්මාණ තවදුරටත් කරමු. අද පුළුවන් නම් පුළුවන් නෙවෙයි කරන්න බලන්න තව නිර්මාණ 5ක් විතර කරන්න 2010 ඉඳලා 2015ට විතර ටියුට් එකේ තියෙන ඔය ගණන් ටික. ටියුට් එකේ අලුත් ගණන් ටිකකුත් දාලා ඇති මම ඒ ටිකත් කියලා දෙන්නම්. ගණන් ටිකක් හදලා ලෑස්ති වෙලා ඉන්න හෙට. හරි නේද? නැත්නම් අපරාධේ මම ඇවිල්ලා ඔයාලට වෙලාව දීලා ඕක බලන් ඉඳලා දැන් මේ පස්තාරක් මට හිතෙනවා ගොඩක් අය ඇඳලා නැතුව ඇති කියලා. මලිෂ කරලා තියෙන ওই ටික නෑනේ. මලිෂ පන්තියෙත් නෑනේ. රවි හරි මේ පස්තාරේ එහෙම ඇඳද? කරලා තියෙන්නේ. නෙත්වි කවිෂා කරාද මේ ටික? මොකද යූසර් මම කරා කියලාද කියන්නේ? මම කරනවා ඉතින්. yes sir. ඔව් සර්. හා. මං හිතුවේ මේ මම කරා කියලා කිව්වා කියලා. මෙහෙමයි මේ පේපර් එක හම්බුනාම කරලා ඉවර කරන්න. මට ඒක ඔයගොල්ලොත් එක්ක මේ පේපර් සාකච්ඡා කරන්න කම්මැලි ගමන්. ඔයාලා කරන්නේ නැහැ කරලා එනවා නම් මේවට උත්තර දෙන්න ඕන. නේ? ඉතින් ඒක පේපර් ටික කරන්නේ නැතුව ඇවිල්ලා දඟලනට වඩා හොඳයි පේපර් ටික ඔයගොල්ලෝ ලවල් ලියවන එක. ඒක තමයි හොඳම වැඩි. ලියලා මේක සාකච්ඡා කරන එක වටිනවා. ඕගොල්ලෝ මේ බහුතරයක් මම දන්න තරමින් මේ පස්තාරේ කළත් නැතුවේ. නේ? ඉතින් එහෙම වුණාම මේ අපිට ප්‍රතිඵලයක් ගන්න අමාරුයි. නේ? හරි නෑ ඒ වැඩි.
ඒක නිසාමයි මට මේ ඔයගොල්ලෝ ගැන කලකිරිලා තියෙන්නේ. ඒක නිසා මම ඔයගොල්ලෝ ගෙන්නවන්න තීරණය කරේ. හරි නේද? රයිට්. එහෙනම් මේ ඔයගොල්ලෝ ඇවිල්ලා පේපර් ලියලා එතකොට හරි. ඒතකොට ලියන්න වෙනවනේ. ඕගොල්ලෝ ඉතින් ගෙදරදි මේකනේ අතපත ගගා බත් කකා නේ ඔය දුවන ගමන් ටීවී එකටත් පොඩ්ඩක් ඔළුව දාලා ගානක් හදලා මේක මං හිතා සතිය පුරාවටම හදනවා ඇති නේ පේපරේ අහුවෙච්ච වෙලාවට ෆෝන් එකෙන් බැලුව ගානක් ඇදුවා නිදි මතයි නිදාගන්න. කොහොම තමයි මේ වැඩේ කෙරෙන්නේ. මේ ටියුට් එක ඔයගොල්ලෝ කරා නම් අනිවාර්යයෙන්ම දවස් ගානක් තිස්සේ කරන්න ඇති ඇද ඇද. ඉතින් එහෙම වැඩක් නැහැ කරලා. හරි කරනවා නම් මේක එක පිට එක දිගට කරලා ඉවර කරලා පැය දෙකක් හරි වැඩේ ඉවර කරන්න ඕන. නැත්තම් මේක ටයිමින් වලට බැලන්ස් වෙන්නේ නැහැ. ඕක මොකක් හරි විභාගාතේ ඔය ලියලා ඕක කරලා දැම්මට වැඩක් නැහැ. හරි නේද? ඒක නිසා පුතේ අපි මේක වගකීමෙන් කරන්න ඕන. මොකද මේකේ අන්තිමටම වගකීම මට ගන්න වෙනවා. ඔයාලා කියාවිනේ අන්තිමටම ලක්මාසගේ පන්ති ගියේ මෙහෙමයි කියලා කිව්වාම හරි. ඒකම ඇති. ගිය සැරේ එහෙම වුණ නැහැ. ගිය සැරේ හොඳ ප්‍රතිඵල දුන්න ළමයි ඉතින් මේ සැරේ එහෙම නොවෙන්න ඕන. මම ඒකයි ඔයගොල්ලෝ මේ ගෙන්නවල මේ ටික කරන්න හදන්නේ. හරි. අපෙන් අහනවා ඊළඟ ප්‍රශ්න ටික. ප්‍රශ්න ටිකට උත්තර දෙන්නද ළමයි? පස්තරේ ඇඳලා ඉවරද දැන්? පස්තරේ හැමෝම ඇඳලා ඉවරද? දාන්න මැසේජ් එකක් ඉක්මන් කරා. සාමාන්‍යවද? තව වෙලාව ඕනද? 8 වෙනකන් ඕනද වෙලාව? ආයෙ 8 වෙනකන් පස්තරේ අඳින්න. හරි. තව ගාණක් විතර හදා ගන්න ඕනේ. ඒක නිසා මම පස්තරේට යනවා ළමයි. ශිතේ යගය ඍණ 5 සිට ඍණ 1 තෙක් වැඩිවන පරිදි x යගය පරාසය. ශිතය ඍණ 5 සිට ඍණ 1 තෙක්. ඍණ 5 සිට ඍණ 1 තෙක්. මෙන්න මේ ටික අහන්න. ශිතය ඍණ 5 සිට මෙන්න මෙතන ඉඳලා ඍණ 1 තෙක් නේ. ඍණ 1ද ධන 1ද? ඍණ 1 තෙක්. මෙන්න මේ ටික අහන්න. මම ඔන්න සීමා දෙක ලකුණු කරගත්තා. ඍණ 5 ඉඳලා ඍණ 1 තෙක් වැඩිවන මෙන්න මේ කෑල්ල ගැන අහන්න. ඕන්න ඔය කොටස ගැන අහන්න. ඕකේ x යගේ පරාසය. මෙතන පටන් ගන්න තැන x ලගේ ඍණ 2යි. පරාසය කියන්නේ දෙසිනේ. මෙන්න මෙතන x ලගේ කීයද? ඒක නම් හැබැයි ඔබගේ උත්තරය මට ලැබෙන්න ඕන. මට හරියටම කියන්න බෑ මේක ඍණ 1 කීයද කියලා. මෙතන ඉඳලා මෙතෙන්ට ඍණ 5 සිට ඍණ 1 තෙක් මෙන්න මේ කෑල්ලේ x ලගේ අහන්න. මෙතන නම් කියන්න පුළුවන් ඍණ 5 ගාව x ලගේ ඍණ 2යි. මේ අවසන් වන තැන ඍණ 1ට අදාළ x ලගේ කීයද? දැන් කියන්න ඕක මට උත්තරේ දාන්න විදියක් නැහැ. මොකද මම ඇන්දේ කටු සටහනක්. ඕගොල්ලෝ හරියට ඇඳලා ඇති. ඍණ 1 කීයද? ටග්ගාල උත්තරයක් දෙන්න. චිරාන් කීයේ උත්තරේ ආවේ? ඍණ 1 දෙව්මි කීයක් එනවද? ඍණ 1 ඍණ 1.4යි. රවිහාරි කියනවා ඍණ 1.4යි. තව නවීෂා කීයද ආවේ? ඍණ 1.5යි. ඒ කියන්නේ හරි මැදද? තව ඕෂිනි කීයක් එනවද?
මම ඍණ 1.4 වගේ දාන්නන්නේ. මැදට x නෑ ඔයගොල්ලෝ මේ වැඩේ කරලා නෑ මම උදාකාරව මට තේරෙනවා ඒක නෙවෙයි. සද්ද නැති වෙන්නේ නේ. හරි. ඔකට මම දැම්ම ඍණ 1.4 ඔයාලට ආපු උත්තරේ ඔයාලා දාන්න ඕන. වෙන උත්තර දාන්න බෑ. හරිද පුතේ? ඔයගොල්ලන්ට ආපු උත්තරේ දාන්න. මෙන්න මේ ශිතය ලියන්න ඕනලු මෙන්න මේ ආකාරයට. පෞද්ගලික කාලෙම මම මේක කරා. මතකද දාන්න. ඔන්න ඔය විදියට. ඔන්න ඔය විදියට ලියන්න ඕන. right. කොහොමද ලියන්නේ? A කියන්නේ මොකද්ද? B කියන්නේ මොකද්ද? මතකද දන්නේ මේ රටේ ප්‍රස්තාරවල මෙන්න මේකෙන් එන්නේ සමමිති කක්ෂයේ සමීකරණය. මේකෙන් එන්නේ අවම හෝ උපරිමගිය. මේක උපරිමගියක් තියෙන නිසා උපරිමගිය දාන්න. right දාලා කියන්නේ. උපරිමගිය 4යි. මේ තියෙන්නේ උපරිමගිය 4යි. එහෙනම් b ට දාන 4. a ට දාන 4. ඍණ x b ට දාන්න ඕන සමමිති කක්ෂයේ සමීකරණයේ ලකුණ මාරු කරලා. මේ තියෙන්නේ සමමිති කක්ෂයේ x සමානයි 1යි. ලකුණ මාරු කරාම ඍණ 1යි. ඔන්න ලියුවා. එච්චරයි. අමාරු දෙයක් නෙවෙයි. a ටයි b ටයි අගයන් දෙක දාන්නේ a ට 4යි b ට ඍණ 1යි දාන්නේ. अंतिम प्रश्न x वर्ग ऋण 2x ऋण 3 සමානයි බිඳුවට. සමීකරණයේ ධන මූල අහනවා. ඇත්තටම ළමයි අපි හරියට දැක්කනම් අපි ඇඳපු ප්‍රස්තාරේ තමයි ඔය තියෙන්නේ වරහන් ඉවත් කළා. 3 ඍණ x. ඕකයි. එක ධනෙ මේකයි. මේක වරහන් ඉවත් කරා. ඕනේ නැහැ ඉතින් අපිට තේරෙන්න ඕන මේක වරහන් ඉවත් කරාම මෙයා එනවා. එන මේකයි මේකයි එක සමානයි කියලා ඔයකට එන්නේ. බලමු. මේකේ වරහන් ඉවත් කරොත් පුතේ ලැබෙනවා 3 වරක් 1 3යි. 3 වරක් x 3යි. ऋण x එකෙන් ගොඩ කරොත් ऋण 1යි. ऋण x එකෙන් ගොඩ කරොත් ऋण x වර්ග. y සමානයි 3 ධන 3x කියන්නේ 1x කියොත් 2x ऋण x වර්ග. බලන්න. මෙන්න මේ දීලා තියෙන සමීකරණයයි මේකයි දෙකම එකයි ළමයි. හැබැයි මේකේ තියෙන්නේ ධන x වර්ග මේකේ තියෙන්නේ ඍණ x වර්ග. මේකේ තියෙන්නේ ඍණ 2x මේකේ තියෙන්නේ ධන 2x. මේකේ තියෙන්නේ ඍණ 3 මේකේ තියෙන්නේ ධන 3. මේ දෙන්න බලන්න. ඒ දෙන්නම එක හා සමානයි. හැබැයි ලකුණ මාරු වෙලා තියෙනවා. ලකුණ මාරු වුණාට ඕවගේ මූලවල වෙනසක් නෑ ළමයි. මූල සමානයි. හොඳට මතක තියාගන්න ලකුණ මාරු වුණාට මූල සමානයි. ඔය පස්තර දෙක ඇත්තොත් එන්නේ එකක් මෙහෙම යන්නේ. මෙන්න මූල දෙක. ඔය තියෙන එක මූලයක් මේ තියෙන මෙතන මූල. මූල කියන්නේ x අක්ෂය කැපෙන තැන දෙක. පස්තරේ වැන්දහම මේ මූල. හරිද? මේකේ අනිත් පස්තරේ ඇන්දොත් මෙහෙම යන්නේ. මේක උපරිමය මේක අවමය. දෙකම එකයි. ඒ කියන්නේ මූලවලත් ප්‍රශ්නයක් නෑ ළමයි. දෙකේම මූල එක හා සමානයි. උපරිමයකේ අවමය ගත්තොත් එකම ශ්‍රිතය නම් මේ දෙක එක හා සමාන නම් උපරිමයි අවමයි දෙකම තියෙනවා නම් ඒ දෙකේම ඉන්නේ එකම මූලයක්. එහෙනම් අහන්නේ ධන මූලය. මේ තියෙන්නේ මේ පස්තරේ සක්ෂ කැපෙන තැන x සමානයි 3යි. එහෙනම් ධන මූලය වෙන්නේ x සමානයි 3යි. ඔක තමයි.
හරි. අපි තව ගානක් හදමු. දෙවනි ගාන හදන්න ගමු ළමයි. මධ්‍යන්නේ ගානක්. මේක නිතර විභාග දෙන ගානක් නේ. සිමෙන්ති ගඩොල් කර්මාන්තයේ යෙදී සිටින සිරිපාල ගඩොල් සෑදීමේ කටයුත්තක් සඳහා සේවකයෙකු යොදවාගෙන ඇත. එම සේවකයා දිනකට සාධන ගඩොල් සංඛ්‍යාව ඇතුළින් ගොඩනගන ලද සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. හරි. මේ සංඛ්‍යාත ව්‍යාප්තියේ මාත පන්ති අහම කීයක් වෙනවද ළමයි? මාතේ මෙම සංඛ්‍යා ව්‍යාප්තියේ මාත පන්තිය වැඩිම වාර ගාණක් වෙනු පන්ති පාන්තරේ. කීයද? 70 80. පළවෙනි ප්‍රශ්නෙට උත්තරය 70 80. මාත පන්තිය. හරියට 70 80. ඊළඟට මෙම සේවකයෝ දිය හැකි මධ්‍යන්න ගැඩොල් සංඛ්‍යාව. ළමයි මේකේ මධ්‍යන්නය හොයන්න ඕන. අපිට අඳින්න වෙනව fx වගුවක්. හරි. මම කාල වේලාව දෙන්නම් ඔයාලා fx වගුව අඳින්න. මම මේකේ තීරු දෙක දාලා දෙන්නම්. පන්තිපාන්තර තීරුව එනවා 40 50 50 60 මේක මධ්‍යගය දාගන්න x මේක සංඛ්‍යාතය මම එකක් දෙන්නම් මේක fx හරි ළමයි ඔයාලට පාරයි මේක හදන්න මධ්‍යගය පුරව ගන්න මේ දෙක ගුණ කරන්න සේරම හදලා බලමු ගානේ මධ්‍යන්නේ කීයද කියලා මේක එකතුව දාගන්න සිග්මා u දින ගාන ඕන නම් එකතු කරන්න ඇයි 10යි 11යි 21යි 30යි නේ හරි මට පුතේ ඔය තීරු දෙක පුරවලා දෙන්න
හරි මේකට උත්තරේ කීය දෙන්නේ ළමයි? තාම හදනවද? සිග්මා fx 2220යි. හා 2220යි. අනිත් අයගේ දැන් ඔයගොල්ලෝ ඇත්තටම මේක ගෙදරදී කරා නම් මේක පුරවලනේ මම දන්නෝනේ ඔයාලා කියන්නේ නේ. අවුරුදු ගාණක් තිස්සේ ඉගෙනගත්තු ළමයි ඉන්නේ බහුතරයක්. මධ්‍යන්නේ 74යි. හරියටම එනවද 74ක්? දිනකට සාධන ගැටොල් සංඛ්‍යාව 74යි. එහෙමද? හරි. මේකට එන්නේ 40යි 50යි 90යි 45ද ළමයි. 55 65 75 85 95 මට චුට්ටක් හදපු කෙනෙක් කියන්න මෙන්න මේවට උත්තර මේක නම් 45යි ගැටලුවක් නැහැ මේකට කීයේ ළමයි 135යි right මේක 65 7 455යි ඒක නම් දාන 750යි 85 5 425යි 95 4 190යි 380යි හා sigma fx 2220යි ආ 2220යි දැන් මධ්‍යන්නේ හොයනවා මධ්‍යන්නේ සමානයි sigma fx යට sigma fx 2220යි පුතේ sigma x 30යි ඔක හරියටම එනවද උත්තරයක් කැපෙනවද බිඳුවට බිඳුවයි ආව 222 තුනෙන් බෙදනවා ඉලක්කම් දර්ශකය 6යි කීයක් එනවද 74ද මට මතක විදිහට ඔයගොල්ලෝ දැම්මේ 74 yes 74යි එහෙනම් දිනකට කපන ගැටොල් සංඛ්‍යාව 74යි බලන්න එනවද කියලා ඉතින් මේ ගාන හැමදාම විභාග පේපර් එකේ එනවා ඔබ හදන්න ඕන සමහර අයට විභාග ශාලාවට ගියාම මතක් වෙන්නේ දෙයියනේ මේකේ තීරු ටික මොකද්ද තීරු මතක තියාගන්න ඕන හොඳේ සමහර අයට තාම තීරු පටලැවෙනවා මේකට මධ්‍යගය මේකට සංඛ්‍යාතය මේකට fx වගේ තියෙනව නේද උපකල්පිත මධ්‍යන්නේ කියලා හිතුවා ඒකෙන් අහන්නත් පුළුවන් ඒවා හරියට බැලන්ස් කරගන්න පුතේ ඒවා විෂයාකාරව බැලන්ස් කරලා කරන්න සුනාමි අදනේ 26 ඔය සුනාමි දවස්වල ළමයි මේ මම හිටියේ කී වසරේද දන්නවද මං හිටියේ 10 වසරේදී ඔව් මේ හරියටම පොය දවසක් අපි උදෑසන මේ 8:00ට 9ට විතර පොයනේ අපි ඒ දවස්වල ඔය නිතරම හවසට උදේට පන්ති ඔයාලා තරම් යන්නේ නැහනේ පාරේ ක්‍රිකට් ගහනවා අපි ක්‍රිකට් ගහන වෙලාවක එක කවුරු මිනිස්සෙක් වුණා මුහුද ගොඩ ගලලා ඉක්ුවා ක්‍රිකට් ගහපුවම hina වුණා ඇයි මුහුද ගොඩ ගලලා ඉක්ුවා පොඩි ජොලියක් වගේ නේ වෙන්නේ නැති දෙයක් නේ විහාර මහදේවි කාලේ උණයි කිව්වට ඉතින් ඕක අපි ඉතර ගණන් ගත්තේ නැහනේ ක්‍රිකට් ගහනේම hina වෙවි හිටියා
මේ ටික වෙලාවක් යනකොට ඇම්බුලන්ස් යන සද්දය. එතකොට බැලුවාම මේ වැඩේ ටිකක් බරපතලයි කියලා තේරුණා. ඊට පස්සේ බලනකොට තමයි ඔක ඇත්තටම අපි ඒ සිදුවේ මුහුද ආවයි කිව්වම ටිකක් ඇවිල්ලා යන්නේ නැති කියන. පස්සේ තමයි තේරුනේ මේකේ බරපතලකම ලොකු වින්නහියක් වෙලයි කියලා. ඊට පස්සේ අපි ගිහිල්ලත් බැලුවා. අපේ ගොඩක් යාළුවෝගේ ගෙවල් විනාශ වෙලා තිබුණා. කවුරුවත් නැති වෙලා නම් තිබුණේ නැහැ. යාළුවෝ ගොඩක් අය ඉතින් ගෙවල් වල අය බේරිලා තිබුණා. නැති වෙච්ච අයත් ගොඩක් අය හිටියා. ඉතින් මේ ඒ අත්දැකීම අපිට නම් තියෙනවා. ඕගොල්ලොන්ටත් සමහර විට නෑනේ. ඕගොල්ලොන්ට නෑනේ. ඉපදිලා නෑ සර් අනේ පව්. සුනාමිය වගේ තරම් බරපතල දෙයක් ලක්ෂ 40000ක් විතර නැති වුණා ලංකාවේ. ඔව්. අපි ඉතින් යාළුවන්ට උදව් කළා මේ කඳ උරු වලට ගිහිල්ලා ඒගොල්ලෝ බලලා ඒගොල්ලෝ එක එක තැන්වල හිටියේ නේ. ගොඩක් අයට මේ අලාභහානි වුණා. ඉතින් ඊට පස්සේ සුනාමි ගම්මාන හැදුනා නේ. ලොකු වැඩ ටිකක් වුණා. ඉතින් ඒක අපිට හොඳ අත්දැකීමක්. මොකද අපේ ඉස්කෝලේ සුනාමියට අහු වුණා. ඒ කාලේ මට මතකයි සුනාමිය ඉවර වෙලා ඉස්කෝලේ පටන් ගත්තාම සුනාමි ආධාර දුන්නනේ. සුනාමි ආධාර දවස ගානේ ඉස්කෝලේට ලැබුණා නේ. අපිට මතකයි ඒ දවස්වල මේ හැමදාම හම්බෙන මේ වගේ ලොකු වතුර බෝතලයක්. පුදුම ආධාර තෝගයක් ඉස්කෝල වලට දුන්නේ. එක එක සංවිධාන වලින් බෑග්, පොත්, කෑම වර්ග, බිස්කට් වර්ග හැමදාම මොකක් හරි බිස්කට් එකක් බෙදනවා. පොඩ නෙවෙයි ළමයි පැකට් එක ගානේ මුළු ඉස්කෝලේටම බෙදනවා. නේ අපිට මතකයි ඒ දවස්වල බිස්කට් කා ගන්නත් බෑ ඒ තරම් දීලා. වැඩිපුරම තියෙන පන්තියේ දීම ඒ තරම් ප්‍රමාණයක් මේ දුන්න ආධාර ඉස්කෝල වලට ගොඩක් අයට. ඉතින් ඒක නිසා මේ හොඳ මතකයක් තියෙනවා සුනාමි ගැන. ඔයගොල්ලෝ මතක් කරපු එක හොඳයි. මට මතකයි 26 කියලා වුණාට අද අමතක වුණා. ඉතින් මේ බිහිසුණු එහෙම අතීතයක් තිබුණා. ඉතින් ඔයාලට ඒ අත්දැකීම නෑනේ. ඔයගොල්ලෝ ඉපදිලා නෑ 17යි කියනකොට ඕනි. ඔයගොල්ලෝ 2005 දී ඉපදුනේ ළමයි තමයි. 2005 ඉපදෙන්නේ නැන්නේ. ඔව්. හරි. 2005 ඔයගොල්ලෝ ඉපදෙනකොට මම 11 වසරේ. ඔයගොල්ලෝ 2005 ඉපදෙනකොට මම 11 වසරේ ළමයි. මම 2005 තමයි O level ලිව්වේ. හරි නේද? මේ එහෙම අතීතයක ඉතින් හිටියා නැත්තේ නෑ. අපි මේක ඉතුරු ටික කරමු. තව කොටසයි තියෙන්නේ. මේක ඉවර කරමු. ගැඩොල් 2500ක් ඇනවුමක් සති දෙකකින් ලබා දීමට බාර ගන්නා විට සිරිපාල සතුව තිබුණ ගැඩොල් 428ක් පමණි. නියමිත දිනේදී ඇනවුම බාර දීමට ඔහු විසින් ගැඩොල් සෑදීමට යෙදිය යුතු අවම සේවකින් ගණන කීයද? මෙමය කරන් තියෙන්නේ. 2500න් අඩු කරනවා 428ක්. 428ක් අඩු කරනවා. කීයක් වෙනවද පුතේ අඩු කරාම? තව දෙන්න ඕන ප්‍රමාණය 2යි 9න් 2ක් 7යි 0යි 2යි. මෙන්න මේ ගැඩොල් ප්‍රමාණය දෙන්න ඕන. දිය යුතු ප්‍රමාණය දිය යුතු නැත්නම් සෑදිය යුතු කියමු. සෑදිය යුතු ඉතිරි ප්‍රමාණය 2072යි. දැන් සේවකයෙක් දවසට කීයක් කපනවද? සේවකයා දිනකට ගැඩොල් අපි හොයාගත්ත මධ්‍යන්නේ 74යි. ඒකත් ඕන. දවසකට 74ක් කපනවා. අවම සේවකීන් ගණන අහන දින කීයකින් ලබා දෙන්න ඕනේ? සති දෙකකින් බාර ගන්නා විට සති දෙකක් දින 14ක්. සරට වයස 32ද? ඔව්. 32ක් ලැබුවා ඉවර වුණා දෙසැම්බර් 19ට මේ මාසේ. ඔව්. වයසත් අදලා. මුන් මේ ගාන හදලා නැහැ සරගේ වයස හදලා. හරි. පාටිය දුන්නා. ඉවරයි. මේක මේ ඉතිරි ප්‍රමාණය දෙන්න ඕන පුතේ. මේ ඉතිරි ප්‍රමාණය දෙන්න ඕන දින 14කින්. මේක බෙදන්න 14. මට බෙදලා කියන 14න් කීයද කියලා. 2072
72 14න් බෙදන්න ඕන. දින 14 දිගේ ඔය ඉතිරි ටික දෙන්න ඕන. බෙදනවද 14? 74න් බෙදලා හදන්නත් ක්‍රමයක් තියෙනවා. ඉස්සෙල්ලා 14න් බෙදමු බලන්න. කීයක් එනවද 14න් බෙදුවොත්? දැන් හිතනවා බෙදෙනවා ඇති කියලා 20ට 1යි 6යි 67ට 4යි 56යි කීයක් එනවද පුතේ? බෙදුවහම දින 14කදී ගිය සතියේද තිබුණේ? ගිය සතියේ තිබුණේ? එහෙමද? මට මතකත් නෑ ළම. හරි. 148ක් එනවා. right. හරි. 19 ඉරිදා. අයියෝ අමතක වෙලා එහෙනම්. මම හිතුවා ඔය වැඩිච්ච ඔච්චර ගණන් ගන්න නෑනේ. 19 ඉරිදා. I am very sorry. මේ 148ක් කපන්න ඕන දවසකට. සේවකයෝ කීයක් ඕනේ? එහෙනම් මේ කියන දිනකට කැපිය යුතු ප්‍රමාණය. දිනකට කැපිය යුතු ප්‍රමාණය 148යි. 148යි. එහෙනම් සේවකයන් ගාන හොයන්න 148ට බෙදන්න ඕන ළමයි දවසකට 74ක් කපන නිසා 74. 148ට 74න් බෙදන්න කීයක් එනවද ළමයි? 2යි නේද? 2යි. එහෙනම් දිනකට සේවකීන් දෙදෙනෙකු වැඩ කළ යුතුය. දිනකට මිනිසුන් දෙදෙනෙකු ගැඩොල් කැපිය යුතුය. දිනකට මිනිසුන් දෙදෙනෙක් ගැඩොල් කපන්න ඕන. දිනකට දෙදෙනෙක් කැපුවොත් 148ක් කපන දවසකට. අනිත් පැත්තට යන්න දැන්. එක්කෙනෙක් 74යි. දෙන්නෙක් 148යි. ඒ වගේ දින 14කින් 2072යි. 2072යි තියෙන 428යි 2500යි. ඔයගේ අනිත් පැත්තට ගියාම උත්තරේ 2500ට යනවා. දැන් ඕක දහන්නේ. ඒ පුතේ ඕක දහන්නේ අපේ. ඕ විසින් ගඩොල් සෑදීමට. ඔව් සේවකයෝ දෙදෙනයි. යදවිතු සේවකයෝ ගාන දෙදෙනයි. දෙන්නෙක් දාලා ගඩොල් කපුවා වැඩේ හරි. එක්කෙනෙක් දවසකට 74යි, දෙන්නෙක් 148යි. සති දෙකක් ඇතුළත කපන්න ඕන දින 14කදී. ඒ කියන්නේ 148 ඒව 14ක් 2072යි. 2072යි තියෙන 428යි 2500 හරි. අපේ දරුවන්ට ඔක තේරුණාද පැහැදිලිද? ටක් ගාලා කියන්න. yes කියන්න. හරිද? හරි. right. මම ඔයාලට අද හාස් වෙද්දි දාන්නම් අකුරැස්ස ළමයිට මැසේජ් එකක්. අපි බදාදා උදේ වගේ පන්තියට එමුනේ. බදාදා උදේ විතර හැමෝම ගෙන්න ගමු. ගෙන්නගෙන උදේ පැය දෙකක් වැඩ කරලා ඉතිරි දිනයක් දාගෙන වැඩ ටික කරගෙන යන්න. අනිත් ළමයිතුත් මම දැනුවත් කරන්නම් තියෙන දින ජනවාරි 1 වෙනිදා ඉමදුව ළමයි ඉරිදා 9:30ට ඔන්ලයින් ළමයිට පේපර් එක ලියලා මට එවන්න පුළුවන් නම් පේපර් එක මෙව්වත් වටිනවා නේ. මගේ ඇඩ්‍රස් එක දෙන්න. ඔයගොල්ලෝ ලියලා 10 හරි 15 හරි මුද්‍රයක් ගාලා එවන්න පිටුතුරු පත්තේ. එහෙමත් හොඳයි නේ. වැඩි නෑනේ දුර ළමයි ටිකයි ඉන්නේ. එයාටත් අපි දෙන්න එපා අවස්ථාව. මේ බෝපිටියේ ඉන්න දරුවන්ට මම ගෲප් එකට දාන්නම්. ඒගොල්ලන්ට මම පන්ති තියෙන වෙලාවකම ගෙන්නවල ලියවන්නම් පේපර් එක.
මම ඉන්නවනේ අඟහරුවාදා ඉරිදා. එහෙම කරමු. එහෙම කළා පේපර් ටිකක් ලියමු. ලියලා තව දුරටත් අඩුපාඩු හදාගෙන කරගෙන යමු. හරි නේද ළමයි? එහෙනම් මම උතන අද පන්තිය නවත්තනවා. ඔක ඉතුරු වෙලා තියෙනවා තව ගණන් 8ක් විතර. ඒ 8 ගෙදරදී කරන්න. හරි නේද පුතේ? එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.